හරි පුතේ. එහෙනම් next we have to write the higher than and lesser than. නේද? අපි equal උත් ලිව්වා higher than මේකේ higher තියෙනවා. higher and lesser than තමයි ගන්න වෙන්නේ. මෙතන ඒකට සමාන වචනයක් නෑ. less කියලා තියෙන්නේ. අපි lesser than කියන එක ගමු. හරි. අපි දෙකක් තෝරගෙන මේක අපි කියන්න ඕනි මේකට මේ සඳහා වියදම් වෙච්ච මුදලට වඩා මේ මුදල වැඩි කියන එක තමයි කියන්න ඕනේ. හරි? ඕකේ. මම මේක ඉරේස් කරන්නම්. The amount of මම එකක් පටන් ගන්න විදිහ කියන්නම්. The amount of money for අපි higher than ගන්නවා නම් වඩා වැඩියට තමයි ඉස්සර වෙලාම ලියන්නේ. හරිද? මම ගන්නම්කො installing tube bells කියන එක. Tube bells is higher than අඩු එකක් ලියමු. The amount of money for installing tube bells. ඒ කියන්නේ මේ tube bells සඳහා යන මුදලට වඩා is higher than funding children's home. මේකේදී අර පුතාලා අර verb එක එහෙම ටිකක් හිතලා කල්පනාවෙන් ගන්න. මොකක්ද මේකට සුදුසු verb එක එහෙම හිතලා එතකොට higher than ගන්නවා නම් වඩා වැඩි එකක් තමයි ඉස්සර වෙලාම ලියන්නේ. හරි. පුතාලා දැන් lesser than එකක් තනියම ලියන්නකෝ. lesser than එකක් teacher ක්‍රිෂානී කියන්න. අර කලින් මේ founding children home එකේ teacher ගාන කොහොමද ලියන්නේ? ඔයා equal දෙකක් නේද පුතේ ලිව්වේ? equal එක නේද ලිව්වේ? මට පොඩ්ඩක් ඔයා කියපු එක කියන්න. Equal amount of money has spent for founding children home and renovation market. Renovating market. This amount of money is 2 million rupees. එහෙම ලියන්න. teacher. ලක්ෂාදී හෂිනී චූට්ටක් කොහොම ඉන්න මේක අපි ඉවර කරලා අලුත් ප්‍රශ්න ඉදන් මෙයා. ඔයාලා රෙකෝඩින්ග්ස් බලන්න. Okay, what have you written, Deshani? Deshani කියන්න බලන්න. lesser than එක පුතේ. Okay, එහෙනම් මලීෂා. මලීෂා කියමුද? මල්ෂා කියන්න බලන්න. The amount of money for disaster relief is lesser than road construction. road construction. එයා ගත්තේ අර අවසානයේටම තියෙන දෙක. එතකොට අඩු එක තමයි එයා ඉස්සර වෙලාම ලිව්වේ. හරි පුතේ. මම ඔයාලට කියලා තියෙනවා ඔතනින් ඔය second para එක නැවැත්තුවාම චුට්ටක් මෙහෙටයි මේ multiply කරලා ගුණ කරලා බලන්න වචන 100ට
shape වෙනවද කියලා. වචන 100ක් වගේ එතනින් ඕකේ නම් වචන අපි හිතමු වචන 85ක් විතර එතනින් ඕකේ නම් අපිට අවසානයේකින් 100ට යන්න පුළුවන්. සමහරු ඉන්නවනේ පුතේ ඔහොම පොඩ්ඩක් බලන අය ගණන් කරලා කියන්නේ. මෙහෙට ගණන් කරලා බලන ටීචර්ස්ලා ඉන්නවනේ 100ක් තියනවාද කියලා. ඒ නිසා මෙතනින් ඔයා වචන 85ක් විතර ඕකේ නම් ඊගාව එකට ඔයාට යන්න පුළුවන්. මොකද එතනින් වචන 15ක් විතර ලේසියෙන් වෙනවා. Then in the third para you have to write a conclusion. නිගමනයකට තමයි අපි එන්නේ. නේද? අපි නිගමනයක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙතන. මොකක්ද කියන්නේ? ටිකක් මේ මං කියන්නේ ක්‍රියේටිව් එකක් අර වැඩිම ප්‍රමාණයක් road constructions වලට ගියා කියනවට වඩා හොඳ මොකක්ද? ඒක තමයි අපිට කියන්න වෙන්නේ නේද? ඒ කියන්නේ වඩාත්ම වැඩිපුරම මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තියෙන්නේ මේ social service club එක road construction මාර්ග අලුත් වැඩියා සඳහා. හරි ඒක අපි conclusion එකක් විදිහට ගමු. ඔයාලට මතක ඇති අර අපි ලියන වාක්‍ය. By studying this bar graph we can conclude that. මං කියලාම පාඩම් ඇති ඔයගොල්ලන්ට. නේද? last para පුතේ third para. By studying this bar graph මේක තීර ප්‍රස්ථාරයක්. මේ ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් we can conclude that අපිට නිගමනයකට එන්න පුළුවන් අපිට කියන්න පුළුවන් social service club එක නේද? social service club වියදම් කරලා තියෙනවා. has spent වැඩිපුරම මුදල් ප්‍රමාණය highest amount of money මොකක් සඳහාද? for road construction හරිනේ? බලන්න පුතේ මෙතනක් තියෙන්නේ social service club. ඒක තමයි subject එක. has spent ඒක තමයි verb එක. වියදම් කරේ මොනවද? highest amount of money වැඩිපුරම මුදල් ප්‍රමාණයක් for road construction ඒක තමයි rest එක. හරි. හර්ෂිනී අද මොකද උනේ දිනුක්ෂිට? තාමයාගේ අනේ ටීචර් ඒක නම් දන්නේ නැහැ. එයාට බෙහෙත් ඉදපු එක රිදෙනවා කියලා මට ටීචර් මේ ලයිට් තිබ්බේ නැහැ ඒකයි මෙහාට ආවේ. ආහා හරි. දිනුක්ෂිට ඔක විභාග ලියන කල් මතක කියයිද දන්නේ නැහැ ෆයිසර් ගහලා කට්ටියට. හරි අපි ඊගාවෙකට යනවා. එයා ටීචර් උනත් හැදුනා කිව්වා. ඒක තමයි මටත් කිව්වා. හරි අපි ඊගාවෙකට යමු. ඔන්න දැන් ලක්ෂාදී දිනුක්ෂීත් ලක්ෂාදී හෂනීත් බලා ගන්න මේ ටෙස්ට් 14 එක 2009 පේපර් එකේ. අපි ගිය සතියේ 2009 පේපර් එකනේ කරේ. හරි බලන්න. Your friend following a computer course in Colombo has written to you asking you to join his or her institution after the GCE O-level examination. දැන් ඔයාගේ යාළුවෙක් කොළඹ ඉන්න යාළුවෙක් කම්පියුටර් කෝස් එකක් ෆලෝ කරනවලු. ඔයාටත් ඒ යාළුවා කියනවා එක්සෑම් එක ලිව්වට පස්සේ මේ කෝස් එක එයාගේ ආයතනයේ මේ කෝස් එකට ජොයින් වෙන්න කියලා.
thank him or her for the letter. ඉස්සෙල්ලාම ඔයාට කියනවා මේ යාළුවට thanks කරන්න. ස්තුති කරන්න කියලා. හරිද? Express your desire to study in Colombo. ඔයාගේ express ඔයා ප්‍රකාශ කරන්නලු ඔයාගේ desire. පුතේ ලියා ගන්න desire means like කැමැත්ත. ඔයාගේ කැමැත්ත කොළඹ ඉන්න. කොළඹ ඉගෙන ගන්න. Ask for more information. තව වැඩිදුර තොරතුරු අහන්නලු ඒක ඔයාට depend වෙනවා. ඔයාට හිතෙන දේවල් ලියන්න වැඩිදුර තොරතුරු. මේ course එක ගැන boarding house එකක් නම් ඒක ගැන ඒ දේවල් විස්තර ටිකක් අහන්න වෙනවා. How to apply. මේක apply කරන්නේ කොහොමද? ආයෙගොල්ලෝ දීලා තියෙනවා more information ටික. How to apply. කොහොමද අපි apply කරන්න ඕන? Then study programs available. මේකේ කොහොමද මේ program එක යන්නේ සහ fees කොහොමද ගෙවීම් කටයුතු කියලා අහගන්න ඕනි මේ ලියුමේ. හරි. Let's start the letter. මම මේ letter එකේදී පුතේ ඕගොල්ලන්ට අර address ලියලා ඉන්නේ ඒව ඔක්කොම ඕගොල්ලෝ කරගන්න. මම අවශ්‍ය ටික විතරක් දෙන්න. හිස් තියන්න හැම බෑ. දැන් සාමාන්‍ය විදිහට පන්ති පටන් ගත්තාම මම ওই පොත් ටික හැම බලලා ඒව නැත්තම් මම එළවෙනවා. ගන්නෙ නෑ පන්තියට. දෙන්නෙක් හරි ඉතුරු වෙයිනේ. ඒ කට්ටියට කරනවා එක්කෙනෙක් ඉතුරුන තින් එක්කෙනෙක් ඉතුරුනත් එයාටත් කරනවා නැත්තම් මම වෙන පන්තියක් කරගන්නවා. නැත්තම් ගෙදර ඉන්න අය වෙලාවේ හරි හරියට වැඩ කරන්න නැති ළමයි ඕනේ නෑ මට. notes එහෙම සම්පූර්ණ වෙන්න ඕන. හරි. අපි ඉස්සෙල්ලාම පුතාලා දන්නවා this is a personal letter or an informal letter. මේක පෞද්ගලික ලියුමක් නේද? එතකොට ඉස්සෙල්ලාම you have to write your name, address and the date. නේද? ඔය ටික ඔයා දාගන්න. Name, address. Here you have to write the name, address and the date. අපි date එක දාමු මේ විදිහටයි අපි date එක දාන්නේ නේ. then අපිට මේක receivers address ලබන්නාගේ ලිපිනයක් අවශ්‍ය නැහැ. මේක personal letter එකක් හින්දා. then you have to write dear then your friend's name. යාළුවගේ නම ලියන්න. ඔයාලට මම පළවෙනි ඡේදය දෙන්නේ නැහැ. මොකද පළවෙනි එක ඕනි තරම් අපි දීලා තියෙනවා. How are you? I think you are fine. නේද? What are you doing these days? I am මොනවද ඔයා කරන්නේ? I am studying for my O level exam. ඒ විදිහට අර මේ සැප දුක් අහන ටික ඕගොල්ලෝ ලියා ගන්න. ඔයාලට මම දීලා තියෙනවානේ ඒවා. ඒ හින්දා ඒකට රූල් 3-4ක් ඉඩ තියාගන්න. ඒවා පස්සේ කම්ප්ලීට් කරගන්න. අපි මේකේ තියෙන අවශ්‍ය points ටික ලියමු. මේකට රූල් 4ක් විතර ඉඩ තියාගන්න. ඒක ඕගොල්ලෝ ලියා ගන්න. හරි. ඉස්සෙල්ලාම බලන්න මේකේ පළවෙනි second para එකට ඔන්න මම යනවා. පළවෙනි ඡේදය ඕගොල්ලෝ ලිව්වලුවා. කියනවා thank him or her for the letter. ඉස්සෙල්ලාම මේ යාළුවට ලියුමට ස්තුති කරන්න ඕනි අපි. අපි ඒක කියන්න පුළුවන් අපිට thank you for the letter නේද? නැත්නම් thank you very much for the letter. second para පුතේ දෙවෙනි ඡේදයත් පටන් ගන්න මේ corner එකෙන්මයි. thank you for the letter. නැත්නම් thank you very much for the letter. then second point එකේ තියෙනවා පුතේ express your desire to study in Colombo. ඔයාගේ කොළඹ ඉගෙන ගන්න තියෙන කැමැත්ත. ඔයා කැමති නම් එහෙමයි ඔයාගේ පොඩි කැමැත්තක් නම් අකමැති නම් ඒත් කමක් නැහැ යාළුවට කියන්න. හරි? අපි මෙතන ලියමු I like to කැමති කියලා දාමු. I like to study in Colombo. C capital.
මම කැමති කොළඹ ඉගෙන ගන්න. I like to study in Colombo. ඒ වුණාට මට අර ලොකු වියදමක් දරන්න බෑ කියලා දාමු boarding fees වලටයි. boarding fees වලට ලොකු වියදමක් දරා ගන්න අමාරුයි. හරි එහෙම ලියමු. But ඒ වුණාට I can't වියදම් කරනවට මම කිව්වා කලින් අපිට ආව වචනයක්. මොකද්ද පුතේ වියදම් කරනවට කිව්වේ? graph එකේදී ආවා. spend spend very good spend. ඔයාලා දන්නවනේ මෝඩල් එකක් එක මේ මෝඩල් එකක් නේ මෝඩල් එකක් එක කවදාවත් අපි ක්‍රියාපදයට ing ed past tense add කරන්නේ නැහැ. I can't spend වැඩිපුර වියදමක්. high cost cost කියන්නේ වියදම ඉහළ වියදමක්. but I can't spend high cost for accommodation කියන්නේ පුතේ නවාතැන්. accommodation ලියාගන්න නවාතැන්. but I can't spend high cost for accommodation. ඒ වුණාට I can't මට බෑ spend වියදම් කරන්න high cost ඉහළ වියදමක් for accommodation. ලියාගන්න cost කියන්නේ වියදම accommodation නවාතැන්. අපි ඉස්සෙල්ලාම හමු පුතේ what is the institution කියලා නේද? මොකක්ද මේ ආයතනය කියලා හමු. හරි? what is the institution? හරි මෙත්සිලු අපි ඔයාලට මතක ඇති අපි ගිය සතියේ 2009 පේපර් එක කර හිටියා. 2009 එකේ අපිට මම ගිය සතියේ ටෙස්ට් 12 එකෙන් තමයි නතර කරේ. අද මම ටෙස්ට් 13 එක කරා මේගොල්ලොත් එක්ක කතා කරා. ටෙස්ට් 14 එකේ තමයි මම දැන් මේ ඉන්නේ. ටෙස්ට් 14 එකේ ඉස්සෙල්ලාම තිබුණේ graph එකක් විස්තර කරන්න. ඒකත් මම මෙයාලත් එක්ක කතා කරා. දැන් මේ තියෙන්නේ මම මේ කතා කරන්නේ letter එක. letter එකේ තමයි මේ ඉන්නේ second කරා එකේ. පුතා recordings ටික බලන්න. ඒක ඔයා පොඩ්ඩක් මේක අහගෙන ඉඳලා ඊගා ප්‍රශ්නේ ඉඳලා යන්න. හරි. 2009 paper එක නැත්තම් මට message එකක් දාන්න. what is the institution? ආයතනය මොකක්ද? මෙතන තියෙනවා how to apply. කොහොමද මේ course එකට මම apply කරන්න ඕනේ? පුතා ඉන්නකෝ ඊගාව එකේ ඉඳලා යන්න. how to apply. how can I apply for this? right? how can I apply for this? කොහොමද මම මේකට apply කරන්නේ? දැන් මේකේ මේ දීලා තියෙනවා study programs කියලා. එතකොට ඒකට තමයි පුතේ අයිති වෙන්නේ කොහොමද course එකේ duration එක කාල සීමාව කොහොමද? ඒ ටික අපිට දාන්න වෙන්නේ මෙතනදී. හොඳ? then we can write what is the duration of the course? What is the duration of the course? Course what is the duration of the course? පුතාලා ලියා ගන්න duration කාල සීමාව. duration කාල සීමාව. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් how about the fees? ගෙවීම් කොහොමද නේද?
How about the fees? How about the fees? මේ ඔක්කොම ආවේ second para එකට. හරි, let's move to the third para. අපි තුන්වෙනි ඡේදයට යමු. තුන්වෙනි එකේදී the closing එක නේද? මේ ලියුම ඉවර කරන්න අපි යන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අර අපි ලියන ටික. I hope a kind reply from you. Give my regards to your family members. ඔන්න ඔය ටිකනේ ලියන්නේ අපි නේද? හරි. පුතේ go to the third para. දැන් මෙතනින් ඔයා නතර කරලා start from here. Keep one rule and start from here. Now I'm going to wind up my letter. Wind up කියන්නේ නවත්තන්න. නැත්නම් stop my letter කිව්වත් කමක් නෑ මේ wind up කියන වචනේ වෙනුවට. stop කිව්වත් ප්‍රශ්නයක් නෑ. Now I'm going to wind up my letter. Give my regards. මතකයි නේද? මතක් කළා කියන්න. Give my regards to your family members. Give my regards to your family members. Then I hope මොකද්ද hope කරන්නේ a kind reply. From you. Then you can write goodbye, take care. මේ වචනයක් දාන්න පුළුවන්. නැත්නම් triple gem bless you. තෙරුවන් සරණයි. Goodbye, take care. යාළුවෙක්ට ලියන්න පුතේ. ඔයාලා අවශ්‍ය නම් ලියා ගන්න. අපි තෙරුවන් සරණයි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. Triple gem bless you. Triple කියන්නේ තුනට, gem කියන්නේ නෑ. මැණික් වලට. රුවන් කියලා කියනවානේ සිංහලෙන් මැණික් වලට නේද? ඒ නිසා triple gem bless you. තෙරුවන් සරණයි. Yours loving friend. Comma. Then you can write your name. Kamalian. අර අපි මේ මුල් ටික අපි ලිව්වේ නෑනේ. මං කිව්වනේ ඒක ගෙදරදී ලියන්න කියලා. ඒක පුතාලා කම්ප්ලීට් කරගන්න. හරි. Let's go to the test 15. එකට යන් මං එක එක්කෙනාට කියවන්න දෙන්නන්නේ. පුතේ from Anjana, can you read? Crying වෙනකල් කියවන්න. පළවෙනි එකේ පළවෙනි ඡේදේ කියවගෙන යනකො මම නවත්තන්න කියන්න. Anjana. Teacher පටන් ගන්නද? Okay, start. Sumudu came home from school tired and looking sad. Mother noticed her sadness but did not say anything. After a wash and a change, she came to have lunch.
Sumudu was not feeling hungry. She just kept picking her food and staring at the plate. Mother noticed this too, but did not say anything. When father came home in the evening, Sumudu broke into loud sobs and ran to him. Now, he said, don't tell me why you are crying. Okay, stop Anjana. පළවෙනි ටික තේරෙන්නේ නැතිනේ. පොඩ්ඩක් මම කියන්නම්කෝ. සුමුදු came home from school tired and looking sad. ඉස්කෝලේ යලා ආවේ ගොඩක් tired මහන්සි. ඒ වගේම sad දුකින්. Mother noticed her sadness. දැන් අම්මා සුමුදුගේ මේ දුක ගැන මේ බලලා notice කරලා දැකලා අම්මා මොකුත් කියන්න ගියේ නැහැ. After wash එකක් එහෙම දාලා and change ඇඳුම් මාරු කරලා she came to have lunch. lunch එක ගන්න ආවා සුමුදු. සුමුදු was not feeling hungry. බඩගින්නක් දැනුනෙත් නැහැ එයාට. She just kept picking her food and staring at the plate. දැන් එයා kept picking her food. දැන් කෑම පොඩ්ඩක් අහුලා අත ගගා ඉඳලා staring at the plate. පිංගාන දිහා බලන් ඉන්නවා විතරයි. Mother noticed this too but did not say anything. අම්මා මේකත් දැක්ක වෙනට අම්මා මුකුත් කියන්න ගියේ නැහැ. When father came home in the evening, Sumudu broke into loud sobs. උතේ sobs කියන්නේ ඉක්ක බිඳුමක්. අර ඉක්ක බිඳින්නේ අඬනකොට sobs. අර හොඳටම ඉක්ක දැන් තාත්තා හවස වැඩ මේ ගෙදර එනකොට broke into loud sobs. දැන් මෙයා හයියෙන් ඉකි ගහන්න අරගත්තා and ran to him. තාත්තා ගාවට දුවන් ගියා. Now he said, don't cry. අඬන්න එපා. Tell me why are you crying? අඬන්නේ ඇයි කියලා මට කියන්න. Okay, Ishan. Sumudu explained, my best friend Samanthi is angry with me. She was rude and said hurtful things to me. I am so sad. It was like a slap in the face. Well, you should not get so hard. Let me tell you a story about two friends. I will help you to get over your sad feeling. Sit here and listen, father said. So he started relating this story. Once there were two friends. Their names were Abdul Khan and Ben Ari. One day they were walking through a desert. It was a difficult journey. They were tired and hungry. They no longer joked and languid, and at one point they had an argument and Ben slapped Abdul in the face. Abdul was hurt, but without saying anything he wrote in the sand, today my friend slapped me in the face. They kept on walking until they found an oasis. They Stop, drank Anju. enough Stop, Ishan. water. හරි නවත්තන්නකෝ. සුමුදු explained. දැන් සුමුදු කියනවා my best friend Samanthi is angry with me. දැන් සමන්ති මාත් එක්ක තරහ වෙලා she was rude and said hurtful things to me. පුතේ rude කියන්නේ නපුරු. rude කියලා කියන්නේ නපුරු. ඇය මට නපුරු and hurtful. නිකන් අර වේදනාකාරී. hurt කියන්නේ වේදනාවට. hurtful වේදනාකාරී දේවල් එයා මට කිව්වා. rude නපුරු, hurtful වේදනාකාරී. I'm so sad. ඒ නිසා මට දුකයි. It was like a slap in the face. පුතේ slap කියන්නේ කම්මුරට ගහනවා. අර slap කියන්නේ අතුල් පාරක්. අතේ කම්මුරට ගහන පාරක්.
ඒක හරියට මට එයා කම්මේ. මට එයා නිකන් දරුණු වචන කිව්වේ ඒත් මට හරියට ඒක කම් වලට ගැහුවා වගේ. හරි? slap. අතුල් පාර කියලා ලියා ගන්නකො slap කියන්නේ ඒක. well you should not get so hurt. ඔයා ඒ උනට ගොඩක් දුක් වෙන්න එපා. Let me tell you a story about two friends. මම ඔයාට යාළුවෝ දෙන්නෙක්ගේ ගැන කතන්දරයක් කියන්නම්. It will help you to get over your sad feelings. ඔයාගේ ඔය sad feelings නැති කරලා යන්න ඒක ඔයාට උදව් වෙයි. Sit here and listen. Father said. මෙහෙන් වාඩි වෙලා අහගන්නකෝ. So he started relating this story. මෙතන බලන්න he කියන එක bold කරලා පුතේ. හරි? එතන he කියන කෙනා කවුද කියලා දන්නවා. he කියන්නේ කාටද? he මලීෂා he කියන්නේ කාටද? තරුෂි he කියන්නේ කාටද? සුමුදු. සුමුදු නෙවෙයි. Somadu's father. father තාත්තා. father. දැන් තාත්තානේ මේ කතාව කියන්නේ පුතේ. father. Once there were two friends. Their names were Abdul Khan and Ben Ari. නේද? Ben Ari. One day they were walking through a desert. දැන් මේගොල්ලෝ මේ කාන්තාරයක් desert එකකින් ඔන්න ඇවිදගෙන යනවා. It was a difficult journey. ටිකක් දුෂ්කර මේ trip එක මේ journey එකක් මේ චාරිකාවක්. They were tired and hungry. දැන් බඩගිනි මහන්සි දෙකම. They no longer joked and laughed, and at one point they had an argument, and Ben they no longer joked and laughed. දැන් මේගොල්ලෝ මේ එක තැනකදී joke කරන්න laugh hina වෙන්න විහිළු කරන එක නතර කරා. At one point they had an argument. argument එකක් කියලා කියන්නේ එකට එක කියනවා විවේචනයක්. මායි කවුරු හරි එකට එක කියා ගන්නවා. ඒ වගේ තැනකදී Ben slapped Abdul in the face. Ben slapped. Ben තමයි අතුල් පාර ගැහුවේ. මතක තියාගන්න ඒක. නැත්තම් අපිට පැටලෙයි කවුද මේ කරේ කියලා. Ben තමයි කම්මුලට ගැහුවේ. වැදුනේ කාටද? අබ්දුල්ට. හරි? Ben තමයි මේ slap කරේ අබ්දුල්ගේ මූණට. හරි? slap කියන්නේ කම්මුලට ගහනවා. Ben slapped Abdul in the face. හරි? Ben තමයි ගැහුවේ. Abdul was hurt. දැන් අබ්දුල්ට ගොඩක් hurt. රිදුනා. But without saying anything, අපි වගේ නෙවෙයි යා මොකුත් කියන්න ගියේ නැහැ. He wrote in the sand. එයා ඒක වැල්ලේ ලිව්වා. වැල්ලේ ලිව්වේ මෙන්න මෙහෙමයි. Today my friend slapped me in the face. දැන් Ben මෙහෙම අබ්දුල් ලියනවා මගේ යාළුවා මට අද slapped me. They kept walking until they found an oasis. පුතේ oasis කියලා කියන්නේ නිදහස් පරිසරයක්. oasis නිදහස් පරිසරයක්. දැන් එහෙම ලියලා එයා වැල්ලේ එයා මේ ඒගොල්ලෝ දෙන්නම නිදහස් පරිසරයක් එන කල්ම ඇවිදගෙන ගියා. They drank enough water to quench their thirst. එයාලගේ thirst එක තිබහ නැති වෙන කල එයාලා වතුර බීලා and decided to take a bath. ඔන්න දැන් නාන්න ඒගොල්ලෝ හිතුවා. Abdul got stuck. Then Abdul got stuck in the mud of the waterhole Abdul got stuck in the mud of the waterhole and started drowning. දැන් ඔන්න දැන් Ben අබ්දුල්ට ගැහුවා. හරි? දැන් Abdul stuck in the mud. stuck කියන්නේ එරුණා කියන එක. අබ්දුල් මඩේ එරිලා මේ drowning නිකන් ගිලෙන්න පටන් ගත්තා. But Ben went to him without thinking of his own life. ඒ වුණාට දැන් Ben තමයි මෙතනදී මෙයාට ගැහුවේ. ඒ වුණාට මෙතනදී එයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අබ්දුල්ව බේර ගන්න මෙයා ගියා. And saved him with much difficulty. ගොඩක් අමාරුවෙන් මෙයා අබ්දුල්ව බේරගත්තා. එතකොට Ben තමයි අබ්දුල්ට ගැහුවේ. Ben තමයි අබ්දුල්ව බේරගත්තේ. හරි?
after Abdul recovered. දැන් ඔන්න recovered කියන්නේ පුතේ සුවපත් වෙනවා. recover වෙනවා කියන්නේ සුවපත් වෙනවා. ලෙඩෙක් recover වෙනවා. සුවපත් වෙනවා. මෙයා අබ්දුල් සුවපත් වුණාට පස්සේ from his near drowning he wrote on a stone. දැන් කලිනුත් ඔයාලට මතක ඇති අබ්දුල් ලිව්වා වැල්ලේ ලිව්වා සෑන්ඩ් එකේ ලිව්වා මගේ යාළුවා මට අද මෙහෙම ස්ලැප් කරා. අබ්දුල් එක වැල්ලේ ලිව්වේ. දැන් මෙයා මේක ලියනවා wrote on a stone. ගලක ලියන්නේ today my friend saved my life. අද මගේ යාළුවා මගේ ජීවිතය සේව් කරගත්තා. බේරගත්තා කියලා එයා ඒක ලිව්වේ මේ ස්ටෝන් එකක. කලින් ලිව්වේ වැල්ලේ අර ගහපු එක ලිව්වේ වැල්ලේ ජීවිතේ බේරගත්තු එක ලිව්වේ ස්ටෝන් එකක. හරි එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ වෙනස. Ben who slapped him and later saved him asked. ඉස්සෙල්ලාම slapped කම්මුලට ගැහුවා ඊගාව පාර ජීවිතේ බේරගත්තු කෙනා අහනවා Ben අහනවා අබ්දුල්ගෙන් after I hurt you මම ඔයාට ගැහුවත් එක්ක වේදනාවක් වුණා. You wrote it in the sand. ඒක ඔයා එවලිව්වේ වැල්ලේ. And now you wrote on a stone. දැන් මම ජීවිතේ බේරගත්තු වෙලාවේ ඔයා ඒක ලිව්වේ stone එකක ගලක. Why? ඒකට හේතුව මොකද්ද? Abdul replied. Abdul කියනවා when someone hurts අපිට කවුරු හරි කෙනෙක් වේදනාවක් දෙනකොට දුකක් දෙනකොට we should write it down in the sand. ඒක අපි ලියන්න ඕනි වැල්ලක. Where winds of forgiveness. පුතේ forgiveness කියන්නේ සමාව දෙනවා. forgiveness සමාව දෙනවා. ඒක අර අපි සමාව දෙන කියන හුළඟ ආවහම can erase it. අර වැල්ලේ ලියන එකක් මකලා දාන්න පුළුවන්. නේද? හුළං එහෙම ආවහම මැකිලා යනවා. Away. But when someone does something good එනට කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් කරාම we must engrave. engrave කියන්නේ කොටනවා. හරි. ගලක මොන හරි දෙයක් කොටනවට කියන්නේ engrave කියලා. හැටයම් කරනවට engrave it on stone. අපිට කවුරු හරි කෙනෙක් උදව්වක් කරාම අපි ඒක ගලක කොටලා වගේ මතක තියාගන්න ඕනේ. අපිට කවුරු හරි වැරද්දක් කරාම වැල්ලේ ලියලා අපි යාට සමාව දුන්නාම ඒක අපේ හිතෙන් ඉවරයි. නේද? ලස්සන කතාවක්. Where no wind can ever erase it. කවදාවත් ගලක ලිව්ව එකකට හුළඟක් ආවා කියලා එක නැකෙන්නේ නැහැ. නේද? කට්ටුනාම join වෙන්න. You should also learn to write your feelings of hurt in the sand. අර වේදනාවල් අපි ලියන්න ඕනි sand එකේ වැල්ලේ. And to carve your benefits. ඒ වගේම අපිට කවුරු හරි කරපු ප්‍රතිලාභයක් ලියන්න ඕනි stone වල. benefit කියන්නේ ප්‍රතිලාභ, advantages කියන්නේ father ended the story and stroked Sumudu's head. මෙහෙම කියලා